සොල්දාදුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ තීරණ ගන්න ක්‍රියාවලියේ ඉන්න පිරිස ගත සමහර තීරණ හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එයාගේ නිවෙස් පෙන්නලා මෙතන අනවශ්‍ය කලබගෑනියක් ඇති කරන්න එපා. මේ මොහොත රට සම්පූර්ණයෙන් නිදහස් කිරීම සඳහා කොහෙත්ම ගැලපෙන මොහොතක් නෙමෙයි. මොකක් හරි දෙයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. එක්කෝ වෛරස් එකේ මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා. ඔබ අහුවොත් එහෙම කමියුනිටි ස්ප්‍රෙඩ් එකට අපිට යන්න ඉඩ කඩක් තියෙනවාද කියලා. ඔව්. මේ තීරණේ දෝෂ සහගතයි. වැරද්ද අපේ සිස්ටම් ෆේලිය එකක්. මේ මොහොතේ පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක්ද නැත්නම් භයානක තත්ත්වයක්ද අවදානම් තත්ත්වයක්ද? තව ඉස්සරහට අපිට සමහර විට එක දවසට රෝගීන් 100 එන තත්ත්වයටත් යන්න පුළුවන්. අපි පාලන කටයුතු සම්බන්ධයෙන් හරි අවබෝධයක් ඇතුව වැඩ කළේ නැත්තම්. වෙසක් සමරන්න නම් අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් මේ වනට 600 ඉක්මවා ගිහිලා තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය දින කිහිපය තුළ වැඩි වශයෙන් ආසාදිතයන් හමුවීමත් සමගම නැවතත් සමාජය තුළ මේ කොරෝනා පිළිබඳ දැඩි කතා බහක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසාවෙන්ම හරි ටීවී විශේෂ වැඩසටහනට අපි අද දවසේ ආරම්භ කරා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්තුමා වෛද්‍ය හරිත අලුත්ගේ මැතිතුමාට අයබෝන් කියලා පිළිගන්න ඔබතුමාව. අයබෝන් ලහිරු. දැන් ඔබතුමා මගේ වැඩසටහනකදීම කලින් ප්‍රකාශ කරා මේ මැයි මාසේ මුල තමයි කොරෝනා පීක් එක ලංකාවට එන්නේ කියලා. දැන් මේ වන විට මැයි මාසේ මුල තමයි ඇඳිරි නීති ඉවත් කරන්නත් සැලසුම් කරලා තිබෙන්නේ. ඔබතුමාලා සඳහන් කරනවා මේ ජර්කව් එක බොහොම ඉහළ යමින් තිබෙනවා කියලා. ඒතකොට මේ සියලු තත්ත්වයන් ගත්තම ඔබතුමා මේ වර්තමාන තත්ත්වය කොයි විදිහට දකින්නේ? ලහිරු මුලින්ම නැවතත් ස්තුතිවන්ත වෙනවා අද දවසේ වැඩසටහනට අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔබ අපි රටක් විදිහට කොතනද ඉන්නේ කියන තැනින් අපි පටන් ගමු කියන එක තමයි ඔබේ යෝජනාව සහ අපි ඉස්සරහට කොහොමද යන්නේ කියන එක. මම හිතන්නේ අපි මීට කලින් කියලා තියෙන අනාවැකි සම්බන්ධයෙන් අපි ආපස්සට හැරිලා බලනකොට ඒ ගොඩක් අනාවැකි හරි ගිහිල්ලා තියෙනවා. නමුත් අපි ඒ අවස්ථාවේදීත් අපි බොහොම නිහතමානීව කියන දේ තමයි අපි මේ ඒ අවස්ථාවේදී අනාවැකි කිව්වේ මේ ලෝකේ තියෙන ප්‍රවණතා අධ්‍යයනය කළා. ඒතර විශේෂයෙන්ම ජෝන් හොප්කින්ස් වගේ ලෝකෙ පිළිගත් ආයතන වලින් පළ කරලා තිබිච්ච අනාවැකි පාදක කරගෙන තමයි අපි කිව්වේ. ඒතර අනාවැකි අද යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි නැවත කියනවා මේ රෝගය අනාවැකි වලින් යන්න අමාරු රෝගයක්. අවිනිශ්චිතභාවයත් එක්ක යන රෝගයක්. ඒ නිසා අනාවැකි පළ කිරීමට වඩා අපි පහුගිය සති දෙක තුන ඇතුළත උත්සාහ කළේ මේ මොහොතේ තියෙන තත්ත්වය කළමනාකරණය කරලා රටක් විදියට ගොඩ එන්නේ කොහොමද කියලා. ඔබ ප්‍රශ්නේ ගත්තොත් එහෙම අපි ලංකාව විදියට කොතනද ඉන්නේ? දැන් ඔබ දන්නවා අපිට පළවෙනි රෝගීන් 100 දෙනා වාර්තා වෙන්න දවස් 57ක් ගත වුණා. දෙවෙනි රෝගීන් 100 දෙනා එකෙන් 100 ඉඳන් 200 වෙන දවස් 19යි. ඊට පස්සේ දවස් 8කින් 300 වෙනි රෝගියා ආවා. ඊට පස්සේ දවස් 4කින් අපිට 400 වෙනි රෝගියා ආවා. ඊට පස්සේ දවස් 5කින් 6 වෙනි රෝගියා ආවා. දවස් දෙකකින් 600 වෙනි රෝගියා ආවා. ඊට පස්සේ ඊළඟ 100 වැඩි වෙන්න දවස් 2යි ගත වුණේ. තව ඉස්සරහට අපිට සමහර විට එක දවසට රෝගීන් 100 එන තත්ත්වයටත් යන්න පුළුවන්. අපි පාලන කටයුතු සම්බන්ධයෙන් හරි අවබෝධයක් ඇතුව වැඩ කළේ නැත්තම්. අනිත් පැත්තෙන් ගත්තාම ඔබ මේ මොහොතේදී රටේ පවතින තත්ත්වය මොකක්ද කියලා අහුවොත් එහෙම මම මේ ඉදිරිපත් කරන්නේ මේ සිතියම ගත්තාම මේක මේ ලංකාවේ දවස් දෙකකට කලින් රෝගීන් වාර්තා වෙච්ච සිතියම. දැන් මේකේ ඔබට පේනවා ලංකාව පුරාම රෝගීන් වාර්තා වෙනවා. දැන් ඒතකොට මේකේ ටර්නින් පොයින්ට් එක තමයි එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ්‍යය තමයි අපි වැලිසර නාවික හමුදා කඳවුරේ ඇතිවෙච්ච බලාපොරොත්තු නොවිච්ච අවාසනාවන්ත සිද්ධිය. ඒකත් එක්ක රට අලුත් දිශාවකට අද ගමන් කරලා තියෙනවා. අලුත් ප්‍රවේශයකට අපි ගිහිල්ලා තියෙනවා. දැන් මම මේක පෙන්වන්න හේතු වුණේ තමයි මේ අපි මෙච්චර දවසක් රෝගීන් නැහැයි කියලා ආරක්ෂිතයි කියලා හිතාගෙන හිටපු ප්‍රදේශ මේ වෙනකොට අද රෝගය ආක්‍රමණය කරලා තියෙනවා. මෙච්චර දවසක් අපි මොනරාගල ලෙඩ්ඩු හිටියේ නැහැ. අනුරාධපුරේ ලෙඩ්ඩු හිටියේ නැහැ. පොළොන්නරුවේ ලෙඩ්ඩු හිටියේ නැහැ. ත්‍රිකුණාමලේ ලෙඩ්ඩු හිටියේ නැහැ. ඒතකොට රත්නපුරේ අවදානම අඩුවෙන් තිබුණේ. නමුත් අද මේ ප්‍රදේශ අවදානම් ප්‍රදේශ බවට පත් වෙමින් තියෙනවා. දැන් මේක වඩා හොඳට පැහැදිලි වෙයි. මම පෙන්නන්න මේ සිදුවීමට ඉස්සෙල්ලා, ඒ කියන්නේ මේ වැලිසර නාවික හමුදා කඳවුරේ සිද්ධියට ඉස්සෙල්ලා රටේ තිබිච්ච චිත්‍රය. මේ තියෙන ඒ සිතියෙම. දැන් ඔබට පේනවා ලහිරු මේ බෙල්ට් එකක් තමයි අපිට රෝගීන් වාර්තා වුණේ. ඒ කියන්නේ කොළඹගම්පහ කළුතර පුත්තලම ඒ තීරුවේ තමයි අපිට රෝගීන් වාර්තා. කියන්නේ මේ මොහොතේ දැඩි අවදානම් කලාපැටිට හැඳින්වුනොත් ওই ප්‍රදේශ තමයි. නමුත් දැන් අද වෙනකොට රටේ තත්ත්වය මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. දැන් මේ දෙක සංසන්දනාත්මක බැලුවොත් කෙනෙකුට පැහැදිලි වෙනවා අපි කොතරම් දුරකට ගිහිල්ලාද කියලා. දැන් වෛද්‍යතුමනි මේ සිතියම කවදාගත සිතියමක් නෙමෙයි. මේක දවස් දෙකකට කලින් ගත්ත සිතියමක්. මේක තවත් වෙනස් වෙන්නට පුළුවන්ද දැන්? අනිවාර්යෙන්. දැන් මේ වෙනකොට තවත් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඊටාම් පැහැදිලිව නමුත් අපි දැනට ඔබ J shape curve එක පෙන්නපු හින්දා මම පෙන්නන්නම් මේ ඊයේ වෙනකොට J shape curve එකේ තත්ත්වය. මේ තියෙන්නේ ලංකාවේ මේ වෙනකොට රෝගීන් වාර්තා වෙන ආකාරය. මේ තියෙන්නේ අපි ඉතාලිය අපි J shape curve එක පැහැදිලිව දැක්කා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිත් මේ උඩට යන යෑම මේ J shape එකක් කරා නෙවෙයිද එවින් තෙවින් කියලා. මේක තව බැරෑරුම් වෙන්නේ මම ඔබට පෙන්නන්නම් තව සිතියම. තව ප්‍රස්ථාරයක්. මෙන්න මේ ප්‍රස්ථාරය බැලුවොත් එහෙම ඔබට පෙනේ ලහිරු අපි ඇමරිකාවට සාපේක්ෂව කොහොමද ගමන් කරන්නේ? ඇමරිකාවේ තත්ත්වය අපි හැමෝම දන්නවා. නමුත් මම මේකෙන් කියන්නේ අපි ඇමරිකාව විදියට යයි කියලා. නමුත් ඔබට පේනවා මේ දුඹුරු පාටින් පෙන්වන්නේ ලංකාව, නිල් පාටින් පෙන්වන්නේ ඇමරිකාව USA. ඒතකොට අපි දැනට ඇමරිකාවට උඩින් ඉන්නේ.
නමුත් ඒකෙන් අදහස් කරන්නේ කිසිම වෙලාවක අපි ඇමරිකාවේ තරම් අවාසනාවන්ත තත්ත්වයට ආයි කියන්නේ. මොකද අපි රට වෙනුවෙන් කළ යුතු ගොඩක් දේවල් කළා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ පවතින තත්ත්වය. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම අනාවැකී කොහොම වුණත් මේ මොහොතේදී අපි ප්‍රධාන වශයෙන් කළ යුත්තේ මේ චිත්‍රය අපි අඳුර ගන්න ඕනේ. දැන් වෛද්‍යතුමනි මේ කෙටියෙන් අදහසක් හැටියට මේ ජනතාව බය කරන්න නෙමෙයි. නමුත් ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්න අවශ්‍ය නිසා මේ මොහොතේ පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක්ද නැත්නම් භයානක තත්ත්වයක්ද අවදානම් තත්ත්වයක්ද? ඔබ අවසානයේ කියපු උත්තරේ හරි. අවදානම් තත්ත්වයක් මතුවලා තියෙන්නේ. මේක භයානක තත්ත්වයක් විදිහට අපි හඳුන්වන්නේ නැහැ. මොකද මේ තත්ත්වය තාමත් අපිට පාලනය කළ හැකි මට්ටමේ තියෙන්නේ. හැබැයි මම නමුත් කියලා කෑල්ලක් දානවා. ඒ තමයි සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය විශේෂඥයන් දෙන උපදෙස් මත කටයුතු කළොත් අපිට මේ අවදානම් බැහැර කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි විශේෂයෙන් මේ මොහොතේ අවධානය කරන්නේ මේ දැන් වැලිසර නාවික හමුදා කඳවුරේ වෙච්ච සිද්ධියත් එක්ක දැන් මේ වෙනකොට අපි ඒ රෝගීන් සහ ඒ රෝගීන්ගේ ස්පර්ශකයන් එහෙම නැත්නම් මුල් පෙළේ ගැටිච්ච අය ස්පර්ශයක් ඒ සියලු දෙනා ආවේක්ෂණය කරමින් ඉන්නේ. ඒතකොට මේ ක්‍රියාවලිය අවසන් කරන්න දවස් කිහිපයක් දවස් 5ක් 6ක් සතියක් විතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඒතකොට ඒ කාල සීමාව තුළ ජනතාව තමන්ගේ මෙතෙක් දක්වපු සංයමය දැක්වුවොත් විතරයි. එහෙම නැත්නම් පාරට බැහැලා නැවතත් අර සමාජ දුරස්ථභාවය අයිත් කරගෙන ඒ සියල්ල ඉවත් වෙලා නැවත අර කලින් තත්ත්වය කරා ගියොත් එහෙම නැත්නම් මේ ජනතාව තමන්ගේ වගකීම් ඉෂ්ට කළේ නැත්නම් මොකද ඇඳිරි නීතිය ලිහිල් වෙනවා. ඒ හරහා සමාජ දුරස්ථභාවය අර පැවති තත්ත්වෙන් තබා ගන්න තියෙන ඉඩකඩ බැහැර වෙනවා. ඒ නිසා ඊටාම් පැහැදිලිව ඒ පැවති තත්ත්වයට යන්නේ නැතුව විශේෂයෙන්ම මේ සමාජ දුරස්ථභාවය තියාගෙන ගමන් කළොත් ඒ සඳහා දෙන උපදෙස් පිළිපැද්දොත් අපිට තාමත් මේ පුකුරු සංඛ්‍යාව අපේ පාලනය යටතේ තමයි තියෙන්නේ. දැන් විශේෂයෙන්ම වෛද්‍යතුමනි මේනකොට මේ 206 වෙනි රෝගියා පිළිබඳ සමාජය තුල කතා බහක් ඇති වෙලා තිබෙනවා. බොහෝ අය පිළිබඳ අදහස් දක්වනවා. මොකක්ද මේක ඇත්ත තත්ත්වය? සහ ඔහු කොයිතරම් භයානක කෙනෙක්ද? ඔය ඇත්තටම මේක වැදගත් වෙන්නේ අපිට අනාගතයේ පාඩම මේකෙන් ඉගෙන ගන්න ඕන හින්දා වැලිසර නාවික හමුදා කඳුරේ සිද්ධියත් මම හැමතිස්සෙම පාවිච්චි කරන්නේ වැරද්ද මොකද්ද කියන එක නෙමෙයි වැරද්ද අපේ සිස්ටම් ෆේලිය එකක්. ඒතකොට මේ සිස්ටම් ෆේලිය එක ඉදිරියේදී නොවෙන්න නම් අපි මේ මෙහෙත වැරද්ද අඳුර ගන්න ඕන. කාටද දඬුවම් කරන්නේ කවුද වැරදි කියන එකට වඩා වැරද්ද කොතනද වැරද්ද හදාගෙන අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන එක තමයි අපි උත්සාහ කරන්නේ. ඔය 206 වෙනි රෝගියෙක් කතාවත් ඒ වගේ එකක් තමයි. මොකද වැලිසර නාවික හමුදා කඳුරේ සිද්ධියත් එක්ක ඇඳිර සුදුවැල්ලේ රෝගියෙක් තමයි 206 මම හැමදාම කියන දෙයක් තමයි මේ ලහිරු එක ලෙඩෙක් ඇති එක මිනිසෙක් ඇති රටක් විනාශ කරන්න. දැන් දකුණු අප්‍රිකාවේ 31 දකුණු කොරියාවේ 31 වෙනි රෝගියා කියන්නේ ඒ වගේ රෝගියෙක්. ඒතකොට අපේ මං හිතන්නේ තාම කල් වැඩි මේ ඒ 206 වෙනි රෝගියා අපේ රටට මොකද්ද කළේ කියන එක. නමුත් ඒ අනාවැකි කොහොම වුණත් මෙතෙන්දී අපි පැහැදිලි කරගත යුතු දේ තමයි අපේ පරිස්සම ආරක්ෂාව අපි ගන්න ප්‍රිකෝෂන්ස් එහෙම නැත්නම් අපි අවදානම් බැහැර අඩු කරන්න ගන්න ක්‍රියාමාර්ග අපි ප්‍රශස්ත විදිහට ගත්තේ නැත්නම් ඉදිරියේදී මේ වගේ සිද්ධි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හැම අවස්ථාවෙදීම සියලු දෙනා සෞඛ්‍ය බලධාරීන් දෙන තාක්ෂණික උපදෙස් ඔස්සේ ගමන් කරන්න පුළුවන් නම් මේ වගේ සිද්ධි නැවත ඇති වෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. දැන් වෛද්‍යතුමනි විශේෂයෙන්ම මේ වන විට ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුව අත්‍යවශ්‍ය කාරණා වලට පුද්ගලයන්ට නිවසින් බැහැර වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ඇඳිරි නීති ඉවත් කරලා තිබෙන ප්‍රදේශවල. ඒ තත්ත්වය කොහොමද ඔබතුමා දකින්නේ කොයිතරම් සාධාරණයිද? අතරම ලහිරු එකත් හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද පසුව අපිට දැනගන්න ලැබුණා පොලිසියෙන් ප්‍රකාශ වුණා මේක නීතියක් නෙමෙයි මේක ඉල්ලීමක් ජනතාවට කරලා තියෙන යම් ලිහිල් කිරීම මැද්දේ වෙනස් විදිහට යන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇඳිරි නීති ඉවත් කරපු තැන්වල විතරයි මේකත් පාවිච්චි වෙන්නේ කියන එක. ඒ කොහොම වුණත් රජයකට තීන්දුව తీරන ගන්නකොට ආරක්ෂක හමුසා පොලිසිය සිවිල් අංශ සෞඛ්‍ය අංශ මේ සියලු තීරණ සැලකිල්ලට අරගෙන තමයි රජය තීන්දුව తీරන ගන්න. ඒතකොට ඒ සැලකිල්ලට අරගෙන වෙන්නේ නැති මේ ඇඳිරි නීති ඉවත් කිරීම මේ ඩෙන්ටි කාඩ් වල එහෙම නැත්නම් හැඳුනුම්පත් අංකයේ පාදක කරගෙන මේ වගේ තීරණයක් දැනුම් දුන්නේ. නමුත් අපි සෞඛ්‍ය අංශ විදිහට සෞඛ්‍ය පැත්තෙන් විතරක් මේක දිහා බැලුවොත් ඒක සමහර විට අසාධාරණ වෙන්න පුළුවන්. මේ තීරණේ දෝෂ සහගතයි. මොකද අපි ඊටාම් පැහැදිලිව කිව්වා මේ හරහා සිද්ධ වෙන්නේ 1 2 අංක තියෙන මම ආද එළියට බහිනවා. ඊගාවට 3 2 3 4 අංක තියෙන මගේ බිරිඳ නම් හෙට දවසේ එයා එළියට බහිනවා. ඊට පස්සේ මගේ පුතා ඊට පස්සේ මගේ වයසක මේ තාත්තා ඉන්නවනම් එයාට මේ හැමෝටම එළියට බහින්න අවස්ථාවක් සැලසෙනවා මේ හරහා. ඒතකොට අපි කිව්වේ සියලු දෙනා රෝගයට නිරාවරණය වෙනවා මේ ක්‍රමයේ හරහා. ඒ වගේම තමයි ඒ අය ගෙදෙට්ට එනකොට සමාජයට ගිහිල්ලා එනකොට ඒ අය රෝගය නැවත ගෙදෙට්ට අරන් එන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා අපි යෝජනා කළේ සෞඛ්‍ය අංශ විදිහට අපි යෝජනා කළේ මීට වඩා වෙනස් ක්‍රමයක්. ඒ තමයි මේ ගෙදර එක්කෙනෙක් අත්‍යවශ්‍ය දෙයකට නෙමෙයි එළියට බහින්නේ. දැන් පොලිසියනුත් කියනවා කෑම ටිකක් ගන්න මේ බෙහෙත් ටික ගන්න තමයි එළියට බහින්න ඕනේ. ඒ වැඩේට ඉතින් හැමෝම ගෙදරින් එළියට යන්න ඕනේ නැහැනේ. ගෙදර එක නිරෝගී තරුණ කෙනෙක් තෝරගෙන එයාගේ නමට එයාගේ ඩෙන්ටි කාඩ් නම්බර් එකට හැඳුනුම්පත් අංකයට දෙන්න බලපත්‍රයක්. ඒක නිශ්චිත කාල සීමාවක් තුළ තමන්ගේ ග්‍රාම නිලධාරී වසම හරි තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ සංචාරණය කරන්න යාට දෙනවා. ඒ පුද්ගලයා විතරයි එතකොට නිරාවරණය වෙන්නේ.
ඒ නිසා අපි විශේෂයෙන්ම රජයෙන් ඉල්ලනවා මේ තත්ත්වය සම්බන්ධයෙන් එදිනෙදා සමාලෝචනය කරන්න. මම හිතන්නේ මේ නම්‍යශීලීභාවය අපි හැම අවස්ථාවෙදීම ජනාධිපතිතුමාගෙන් දැක්කා, රජයෙන් දැක්කා. ඒ නිසා මේ සිද්ධියේදීත් මේ ක්‍රියාත්මක වෙනකොට මේකේ තියෙන ප්‍රායෝගික ගැටලු මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේකේ තියෙන අවදානමත් වෙනවා ඒ තත්ත්වය පැහැදිලි වෙයි. ඉතින් අපි සෞඛ්‍යමය පැත්තෙන් බලලා විතරයි මේ ප්‍රශ්නේ සම්බන්ධව විග්‍රහ කරන්නේ. අනිත් සියලුම පැති අරගෙන රජයේ නිවැරදි තීරණය ගනී කියලා අපි විශ්වාස කරනවා. දැන් ඔබතුමා විශ්වාස කරනවද මේ වෙනකොට මේ කමියුනිටි ස්ප්‍රෙඩ් කියන තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ? නෑ, පැහැදිලිවම ලහිරු තාම අපි සමාජය තුළ ව්‍යාප්ත වෙනවා කියන මට්ටමට ඇවිල්ලා නැහැ. නමුත් ඔබ දැන් වෛද්‍යතුමනි දැන් අපි දැක්කනේ බණ්ඩාරනායකපුරේ ජනතාව හම්බ වෙනවා. උන් නිරෝධායන මධ්‍යස්ථානයකින් නෙමෙයි හම්බ වෙන්නේ. ඔවුන් කලින් දැනුවත් වුණාට පස්සේ තමයි නිරෝධායන කරන්නේ. ඒක තමයි වැලිසර කැම්ප් එකේ. ඔවුන් නෝ වෙන්නේ මේ නිරෝධායන මධ්‍යස්ථානයකින් නෙමෙයි. එතකොට මේක ඇවිල්ලා මේ කමියුනිටි ස්ප්‍රෙඩ් එකක් නෙමෙයිද? නෑ, ඊටාම් පැහැදිලිව මෙතන දැන් අපි එකයි මේ ක්ලස්ටර්ස් එහෙම නැත්නම් රෝගී පොකුරු කියන එක කොටස් දෙකකට බෙදන්නේ. එකක් නිවාසාශ්‍රිතව හම් වෙන පොකුරු. ඒක දැන් පහු කරලා. දැන් අපි ගම තුල එහෙම නැත්නම් අර එකට එක සම්බන්ධයක් තියෙනවා. මොකද ඔබට මට පෙන්වුවොත් එහෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව මොකද්ද කමියුනිටි ස්ප්‍රෙඩ් එකක් කියන එක නිර්වචනය කරලා තියෙනවා. ඒතකොට මේ නිර්වචනය අනුව ඊටාම් පැහැදිලිව මම ඔබට කියන්නම් මේ කමියුනිටි ට්‍රාන්ස්මිෂන්. ඒතකොට countries, areas, territories experiencing large outbreaks of local transmission defined through an assessment of factors including but not limited to මේ අය කියනවා large number of cases not linkable to transmission. ඒ කියන්නේ එකිනෙකක් අතර සම්බන්ධතාවයක් තියෙන්න බෑ මේ community transmission. Large number of cases is sentinel lab surveillance. අපි හිතමු අපි තැන් වලින් අහමු නියදී අරගෙන පරීක්ෂා කරද්දී අපිට එකපාර ලොකු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒක තමයි community spread එක. Multiple unrelated clusters. ඒ කියන්නේ බහු පොකුරු සංඛ්‍යාවක් හැදෙනවා. තැන් වල පොකුරු ගොඩක් හදනවා. එකට එක සම්බන්ධ නැතිව. තාමත් අපිට මේ සම්බන්ධතාවය හෙලි කරන්න පුළුවන් පොකුරු තමයි හම්බ වෙන්නේ. ඒ නිසා තාමත් අපි 3B අවස්ථාවේ ඉන්නේ. නමුත් මේකෙන් අදහස් කරන්නේ අපි හොඳ තැනක ඉන්නවයි කියලා. අපි අවදානම් තැනක ඉන්නේ. ඔබ අහුවොත් එහෙම community spread එකට අපිට යන්න ඉඩ කඩක් තියෙනවද කියලා? ඔව්. මේ විදිහටම ගියොත් කමියුනිටි ස්ප්‍රෙඩ් එක කරා යන්න අවදානමක් තියෙනවා. ඒ අවදානම බැහැර කරන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ අපි ගන්න නිවැරදි තීරණත් එක්ක. හරි. දැන් ඒත් එක්කම තමයි විශේෂම දැන් මේ වෙනකොට රට තුල මේ කොරෝනා වසංගතය පිළිබඳ නැවතත් කතා බහ ඇති වෙනට පටන් ගත්තේ විශේෂම මේ රටේ ආරක්ෂක අංශ වලට මේ කොරෝනා ආසාදිතයන් බවට ඔවුන් පත්වීම. දැන් ඒත් එක්කම තමයි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මොකක්ද විශේෂයෙන් මේ ආරක්ෂක අංශයන් වලට මේ ආසාදිතයන් බවට පත්වීමේදී නිවැරදි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමේ ප්‍රශ්නයක්ද මේ තිබෙන්නේ? ඔව්, ඒක තමයි මම ඉස්සෙල්ලා ලහිරු කිව්වේ මේ වැරද්ද කොහෙද කියලා අපි හොයාගන්න ඕනේ. නැවත මේක නොවෙන්න. විශේෂයෙන්ම අපි දැක්කා දැන් බණ්ඩාරනායකපුර වුණත් ඒ බණ්ඩාරනායක මාවතේ වුණත් මේ මට්ටමට රෝගය ව්‍යාප්ත වෙනවා අපි දැක්කේ නෑනේ. ඒතකොට නාවික හමුදා කඳවුරේ මේ විදිහට ශීඝ්‍රයෙන් ඒතකොට මොකක් හරි දෙයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. එක්කෝ වෛරස් එකේ මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මෙතන රෝග පාලනයේ යම්කිසි වැරද්දක් වෙලා තියෙනවා. ඒතකොට ඒකේ ප්‍රධාන වගකීම ඉන්නේ රෝග පාලනය සම්බන්ධයෙන් එන තාක්ෂණික උපදෙස් දෙන එක සෞඛ්‍ය අමාත්‍යාංශය. ඉතින් අපි දැනටත් කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණා කළා. දැන් මොකද ගෙවල් වල හිටපු හමුදා සෙබළු සියල්ල දැන් ආපහු බැරැක්ක වලට හමුදා කඳවුරු වලට එනවා. මේ සමහර දෙනෙක් නිරෝධායනට ලක් වෙලා ගෙවල් වල හිටපු අය. ඒතකොට ඒ අය අර නිරෝධායන ලක් නොවෙච්ච පිරිස එකට කලවම් වෙන්න බෑ. ඒ වගේම රෝගීන් ඒසිම්ප්ටොමැටික් වුණත් ඒ කියන්නේ රෝගය ව්‍යාප්ත කරන නමුත් අර රෝග ලක්ෂණ නැති පිරිස ඉන්නවනේ. ඒ අය සහ නිරෝගී අය කලවම් වෙන්නත් බෑ. එතන ඒවා සියල්ල සම්බන්ධයෙන් මොකද අපි දන්නවා ආරක්ෂක හමුදාවල මේ තාක්ෂණික දැනුම තියෙන අය ඉතාම අඩුවෙන් ඉන්නේ. ඒ නිසා සෞඛ්‍ය අංශවල වගකීම තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ඉඳන් සියලු දෙනාගේ වසංගත රෝග විද්‍යාංශ විශේෂයෙන්ම වගකීම තමයි මේ සියලුම හමුදා කඳවුරු ආවේක්ෂණය කළා. ඒ තැන්වලට ගිහිල්ලා කණ්ඩායම යවලා ඒ අයට හරි උපදෙස් දෙන්න. මොකද අවසානයේදී මේ රටේ මේ ප්‍රශ්නේදී වැඩි බරක් කරට අරගෙන විශේෂයෙන් නිරෝධායන ක්‍රියාවලිය ගෙනිච්ච ආරක්ෂක හමුදා. ඒ අයගේ දායකත්වයෙන් නැතුව අපිට විශ්සරහට යන්න බෑ. ඒ නිසා ඒ අය නිරෝගීව තබා ගැනීම අපේ රටේ අද ජාතික වගකීමක් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා ඒ අහිංසක මේ සොල්දාදුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ තීරණ ගන්න ක්‍රියාවලියේ ඉන්න පිරිස ගත සමහර තීරණ හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා අපි කියනවා විශේෂම සෞඛ්‍ය අංශ වලට මේ කඳවුරු ආවේක්ෂණය කරන්න, ඒ තැන්වල සෞඛ්‍යමය සම්බන්ධයෙන් උපදෙස් දෙන්න, ඒ උපදෙස් පිළිපදනවාද කියලා නිරන්තරයෙන් හොයලා බලන්න. ඒ හරහා ආරක්ෂක හමුදා ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන එක අපි සෞඛ්‍ය අංශ වලට කියනවා. දැන් මේ කොරෝනා වසංගතයත් එක්කම දැන් ලංකාව ගත්තත් සති 6කට වැඩි කාල සීමාවක් වහලා තිබෙනවා. දැන් අපි දකිනවා වෛද්‍යතුමනි විශේෂම ලෝකයේ විවිධ රටවල විවිධ පිවිදීම් තිබුණා ජනතාවගේ. බොහෝ වෙලාවට ඕන් කියන දෙයක් තමයි මේ කොරෝනා වලින් මැරුණත් කමන්නේ ළමයි එක බඩගින්නේ මැරෙන්න බෑ කියන එක. දැන් මෙතන දෙනවා මේ සෞඛ්‍ය ගැටලු වගේම තමයි ආර්ථික ප්‍රශ්න එනවා. GM එක හැටියට මේ වෙනකොට මේ ප්‍රශ්න දෙක මැද කොයි වගේ උත්තරයකද ඉන්නේ? ඔව් ඇත්තටම මම හිතනවා මම පෙන්නන්න මේකත් මේ තියෙන්නේ
අපි කිසිසේත්ම මේ අපි හැමෝටම පෞද්ගලිකව මේ හරහා වෙලා තියෙන බලපෑමුත් අපි දන්නවනේ. ඒක අමතකත් රටක් විදිහට අපි කොහෙද ඉන්නේ කියලා දන්නවනේ. ඒ තමයි අප්‍රේල් 4 වෙනිදා අපි අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළේ අපේ එක්සිට් ස්ට්‍රැටජි එක. එහෙම නැත්නම් රට නිදහස් කර ගැනීමේ මෙහෙයුමේ මේ වැදගත් සන්දිස්ථානය. ඒතකොට මේක අද ජාත්‍යන්තරය තුල පවා පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. අපි උත්සාහ කරන්නේ මෙතෙන්ට යන්න අවශ්‍ය කරන වටපිටාව හදා ගන්න. ඒතකොට ඒ නිසා තමයි අපි දවසින් දවස අපි මේ රට නැමැති රෝගියාට රට ලෙඩ වෙලා තියෙන්නේ. රෝගීන් ඒ වාර්තාවෙන් නේ නිසා. ඒතකොට මේ රෝගියාට දෙන බෙහෙත් වට්ටෝරුව අද දවසේ රෝගියාගේ තත්ත්වය අනුව කළමනාකරණය කරන්න ඕන. මොකද සතියකට කලින් තිබිච්ච බෙහෙත් වට්ටෝරුව නෙමෙයි අද රටට අපිට දෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කළමනාකරණය කළා මේ තත්ත්වය අපි රටට කියන්න ඕන. මේ මොහොතට ගැලපෙන විසඳුම මොකක්ද කියලා. ඒතර ඒ සඳහා අපි උත්සාහ කරමින් ඉන්නේ. ඒ නිසා තමයි ඔබ අහපු විදිහටම රට නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේදී කළ යුතු ප්‍රධානම වැදගත් දේ තමයි රෝගීන් හඳුනා ගන්න ඕන. මේ රෝගීන් හැංගිලා ඉන්න තාක්කල් රට අවදානමේ. රෝගීන් හඳුනා ගැනීම සඳහා මොකද රෝගීන් හඳුනා ගන්න වෙලා තියෙන රෝගීන්ගේ අති බහුතරය රෝග ලක්ෂණ නැතුව ඉන්නේ. 80%ක්ම රෝග ලක්ෂණ නැතුව හෝ ඉතා කුඩා සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් එක්ක. ඒ අය දන්නෙත් නෑ Taman ලෙඩේ තියෙන. නමුත් ඒ අයගෙන් අනිත් අයට ලෙඩේ බොහෝ වෙනවා. ඒ පිරිස හඳුනාගෙන වෙන් කළොත් විතරයි සමාජය තුළ මේක ව්‍යාප්ත වෙන එක වළක්වන්නේ. ඒ සඳහා තිබෙන එකම ක්‍රමය ලෝකයේ පිළිගත් එකම විද්‍යානුකූල ක්‍රමය තමයි පරීක්ෂණ වැඩි දියුණු කරන්න. පරීක්ෂණ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අපි කිව්වේ මාර්තු 31 වෙනිදා. ඒතකොට අද දැන් සති 3ක් ගිහිල්ලා අප්‍රේල් 19 20 වෙලා තමයි සෞඛ්‍ය බලධාරී පරීක්ෂණ වැඩි කරන්න තීරණය කළේ. ඒ අවස්ථාවේදී එළියට බහැලා අපි අවඥාවට ලක් කළා මේ පරීක්ෂණ වැඩි කරන්න කිව්වා. විශේෂඥයෝ අලුතෙන් පහළ වුණා. ඒ කවදාවත් හිටපු නැති. ඒ නිසා අපි විශේෂයෙන් කියන්නේ දැන්වත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේක තේරුම් අරන් තියෙනවා නම් මේ පරීක්ෂණ ක්‍රියාවලිය දැන් වැඩි කරමින් යනවා. ඒක හොඳ දෙයක්. නමුත් ඊයේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා වසංගත රෝග විද්‍යාංශ වගේ වාර්තාවක්. ඒ අනුව මේ මොහොතේදී අඩුම ගානේ රට ගොඩ එන්න නම් අඩුම ගානේ මාසෙට පරීක්ෂණ 68000ක් කරන්න ඕන කියලා ඒ අය ඔප්පු කරලා කියලා තියෙනවා. 68000 කියන්නේ දවසකට 2500ක්. අපි දැන් 1000ක් 1500ක් අතර ගාණක් කරනවා. ඒක හොඳයි තිබිච්ච තත්ත්වයට වඩා. නමුත් තව ඉස්සරහට අපි ආ යුතුයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. මේ අවමේ අපි මේ කතා කරන්නේ 68000 කියන්නේ. හොඳට මේ අපේ රට පාලනය කරලා මීට වඩා වැඩි වෙන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම ඒ තැනට ගමන් කරමින් ඉන්නවා. නමුත් මේක අපි කියනවා විශේෂයෙන්ම මේ බිහි වෙච්ච විශේෂඥයන්ගේ මේ ක්‍රියාකලාපය නිසා රට සති 3ක් ආපස්සට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා දැන් අතපසු නොකර පරීක්ෂණ ක්‍රියාවලිය විධිමත් ඉස්සරහට ගෙනියන්න රෝගීන් අඳුන ගන්න ඒව වෙන් කරන්න. දැන් එහෙම වුණොත් GMO එකේ මේ මොහොතේ තිබෙන තත්ත්වයක් එක්ක රට ලොක්ඩවුන් කිරීමේ රෙකමෙන්ඩේෂන් එක මොකක්ද? ඔව් ඒක හරි හොඳ වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි කොතෙන්ද මේක කරන්න ඕන කියන එක ගැන වැදගත් වෙනවා. පරීක්ෂණ ක්‍රියාවලියේදී මම යම් මූලික දේවල් ටිකක් කිව්වා. ඒතකොට ඒකෙදි වැදගත් වෙන වැදගත් කැලලක් තමයි ලහිරු අපිට ඇත්තටම අපි රටට පෙන්වන්නේ මේ රෝගීන් ගාන පිළිබඳ සිතියමක්නේ. එහෙම නැත්නම් මේ ප්‍රස්තාරය. නමුත් අපි කියනවා ඒක නෙමෙයි අපි මෙතෙන්දි තීරණය කිරීමේදී තීරණ ගැනීමේදී වැදගත් වෙන්නේ. ඔබට පේනවා මෙතන ඉරි දෙකක් පේනවා. මේ දුඹුරු පාටියෙන් පෙන්වන්නේ ඇත්තම රෝගීන් ගාන. දවස ගානේ වාර්තා වෙන ලංකාවේ රෝගීන් ගාන. කඩිරෙන් පෙන්වන්නේ සක්‍රීය රෝගීන් ගාව. එහෙම නැත්නම් ඇක්ටිව් කේසස්. ඇක්ටිව් කේසස් කියලා කියන්නේ මේ මොහොතේ වෛරසය ඇඟේ තියෙන PCR එක පොසිටිව් වෙච්ච රෝගීන් කියලා හඳුනාගත්ත ඒ අයගෙන් තව කෙනෙකුට ලෙඩේ බෝ වෙන්න පුළුවන් පිරිස කොච්චරද කියලා. ඒතකොට ඒ සංඛ්‍යාව ඔබ දන්නවා මේ උඩට යන්නේ මේ ලංකාවේ. ඒතකොට මේ මොහොත රට සම්පූර්ණයෙන් නිදහස් කිරීම සඳහා කොහෙත්ම ගැලපෙන මොහොතක් නෙමෙයි. ඒතකොට කොයි මොහොතද එහෙනම් ගැලපෙන මොහොත? සක්‍රීය රෝගීන් සංඛ්‍යාව උපරිමයට ගිහිල්ලා යම් ඩිප් එකක් එහෙම නැත්නම් පාලනයක් වෙලා පල්ලෙහාට ගමන් කරන අවස්ථාව තමයි වැඩි වෙන්නේ. දැන් මේ අපේම වගේ තමයි මේ ටික ඉක්මනට පෙන්නන්න මේ දකුණු අප්‍රිකාවේ තියෙන තත්ත්වය. මේ රෝගීන් ගාන උඩට යන්නේ. දැන් තාම දකුණු අප්‍රිකාවට බෑ රට විවෘත කරන්න. එතකොට මේ එස්ටෝනියාවේ උඩට යන්නේ. තාම බෑ. ඉන්දියාවේ අපිට වගේම තමයි උඩට යන්නේ. තාම බෑ ඉන්දියාවට. එතකොට මේ බලන්න දැන් මේ විවෘත කරන්න පුළුවන් රටවල් මම පෙන්නේ. තායිවානේ. මේ බලන්න මේ හොඳටම පැහැදිලි මේ පල්ලෙහාට ගමන් කරන්න. දැන් තායිවානේ මේ මොහොතේදී පුළුවන් තායිවානට තීරණ ගන්න. අයිස්ලන්තේ බලන්න කොච්චර ඩිප් එක උඩට ගිහිල්ලා මේ කාලයක් අල්ලන් ඉන්නවා. අඩුම ගානේ සතියක් කාලයක් මේ විදිහට පල්ලෙහාට යන්න දෙන්න. අපිට රට විවෘත කිරීම සම්බන්ධයෙන් නියාමන සම්බන්ධයෙන් ගන්න. ඕස්ට්‍රේලියාව බලන්න දකුණු කොරියාව දැන් ඡන්දෙත් පැවැත්තුවා. කොහොමද ඡන්දෙ පැවැත්තුවේ? මේ විදිහට මේ තියෙන්නේ මේ දකුණු කොරියාවේ තත්ත්වය. එතකොට නවසීලන්තේ මේ. එතකොට ලංකාව මේ අපි උඩට යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ වියට්නාමයේ ගත්තාම අපි කොච්චර හොඳ තැනක ඉන්නවද කියලා බලන්න. ඒ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව අඩු වීම හරහා. ඒතකොට මේක තමයි රට විවෘත කිරීම සඳහා නිර්ණායකයේ විදිහට පාවිච්චි කළ සෞඛ්‍යමය පැත්ත. මම දන්නේ නැහැ දේශපාලනමය පැත්ත, ආර්ථික පැත්ත, මේ රටේ නීතියේ සේරම සැලකිලිට ගන්න මේ. නමුත් අපි නිර්දේශ කරන්නේ මේ ඇක්ටිව් කේසස් ගන්න උපරිමයකට ගිහිල්ලා යම් ඩිප් එකක් එනකන්. ඒ කියන්නේ සමහරට අපි පරීක්ෂණ ටික ප්‍රමාණය වැඩි කළොත් තව සතියක් දෙකක් යනකොට මේ තත්ත්වයට අපිට එන්න පුළුවන් වෙයි. රෝගීන් ටික අඳුනගෙන වෙන් කළොත්. එතකන් සංයමයෙන් වැඩ කරමු කියන එක තමයි අපේ යෝජනාව වෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ කොරෝනා ආසාදිතයන් සහ උන්ගේ පවුල්වල උදවිය පෙන්වීම පිළිබඳ මාධ්‍යර ලොකු චෝදනාවක් වෙනකොට සමාජයේ තිබෙන ඔබතුමා කොහොමද ඒක දකින්නේ? ඔය ඇත්තටම මේක ඊටාම සංවේදී කාරණයක් ලහිරු. මොකද මේ හැමෝගෙම පෞද්ගලිකත්වය තමයි නිරාවරණය වෙන්නේ. ඒතකොට අපි දකිනවා අපේ රටේ පිළිගත් විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය තියෙනවා, සම්ප්‍රදායානුකූල මාධ්‍ය, ඒ වගේම සමාජ මාධ්‍ය තියෙනවා. මේ හැමෝගෙම මුඛ වුණත් මාධ්‍ය වගකීමක් තමයි මිනිසුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන එක. ඒ නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙනුත් ඉල්ලා හිටියා
හිටියා. ඊයේ දවස තුල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා මේ සම්බන්ධයෙන් මාර්ගෝපදේශයක් නිකුත් කළා ජනමාධ්‍ය වෙත. මේ මාර්ගෝපදේශය තුල ඉතාම පැහැදිලිව කෙනෙකුගේ ජාතිකත්වයේ ආගම මේ හරහා හොවා දක්වන්න එපා. ඒ අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ඒ අයගේ නිවෙස් පෙන්නලා මෙතන අනවශ්‍ය කලබගෑනියක් ඇති කරන්න එපා. ඒ අයට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය හදන්න. ඒ නිසා කරුණාවෙන් අපි මාධ්‍ය වලින් ඉල්ලනවා මොන විදිහේ මාධ්‍ය වාර්තාකරණය කළත් මේ ඊයේ දවසේ නිකුත් කරපු මාර්ගෝපදේශය ඔස්සේ හිතලා බලලා රට වෙනුවෙන් ජාතික වගකීම ඉෂ්ට කරන්න කියන කාරණේ. ඉතින් අද දවසේ විශේෂ හරි ටීවී වැඩසටහනට අපි ආරම්භ කරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජනය කරමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයාට අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි විශේෂයෙන් මේක ඇවිල්ලා මේ සංවේදී කාරණයක්. අලුත් අවුරුද්ද අපිට සමරන්න බැරි වුණා. රටේ හැම පුරවැසියෙක්ම ජාතික වගකීම ඉටු කරමින් ගෙවල් වලටලා හිටියේ. වෙසක් අපිට සමරන්න පුළුවන් වේද? මට කලින් උත්තරේම තමයි ලහිරු දෙන්න වෙන්නේ. ලබන අවුරුද්දේ වෙසක් එකක් එනවා. ඒ හින්දා අපිට වෙසක් සමරන්න වෙයිද කියන එක සම්බන්ධයෙන් මේ මොහොත අනාවැකි පළ කරන්න කල් වැඩි. ඒ නිසා අපි වෙසක් සමරන්න නම් අපි ජීවත් වෙලා ඉන්න ඕන. ඒ නිසා කරුණාකරලා අපි ඉන්නවා වෙසක් උත්සවයේ ලබන අවුරුද්දේ තියෙනවා වෙසක් සමරන විදි ඕන තරම් තියෙනවා අපිට. අපේ ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කරගෙන අපිට ප්‍රතිපත්ති පූජාව පවත්වලා ආමිස පූජාවෙන් බැහැර වෙලා වෙසක් සමරන්න පුළුවන් අපිට ගෙවල් වල ඇතුළට වෙලා. ඒ නිසා කරුණාකරලා අපි මේ රටේ ජනතාවන් ඉන්නවා. මම හිතන්නේ මහානායක ස්වාමීන් වහන්සේලාත් මේ සම්බන්ධයෙන් මේ වෙනකොට කියලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ පවතින තත්ත්වය අවබෝධ කරගෙන අපි වෙනද සමරපු විදිහට වෙසක් සමරන්න උත්සාහ කරන්න එපා කියන එක රටේ ජනතාවගෙන් ඉල්ලනවා.